ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ 11 ශ්‍රේණිය විද්‍යාව දෙවන වාරය 10 වන පාඩම විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය. ඉතින් දරුවනේ සර්වි මමයි ඔබත් එක්ක මේ පාඩම කලින් සාකච්ඡා කරා. දැන් අද සූදානම් වෙන්නේ දරුවනේ මේ පාඩම පිළිබඳව හොඳ පුනරීක්ෂණයක් ඔබත් සමග කිරීමට. එහෙනම් දුවල පුතලා ලැහැත්ති වෙන්න අපත් සමග විද්‍යාව 10 වෙනි පාඩම පිළිබඳව පුනරීක්ෂණයක් කිරීමට. ඔව් ගමු. හොඳයි දුවේ පුතේ අපි එහෙනම් ඉස්සරළම බලමු මේ පාඩමේ අන්තර්ගතය මොකක්ද කියලා. දැන් ඔබ පොඩ්ඩක් මේ තිරේ දිහා බලන්න. විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය කියන පාඩම තුල අන්තර්ගත වෙනවා අපි ඔබත් එක්ක සාකච්ඡා කළ විදිහට ප්‍රධාන කරුණු කීපයක්. විද්‍යුත් උපකරණයක ශක්ති උත්සර්ජනය පිළිබඳව, ඊළඟට විද්‍යුත් උපකරණයක ජවය පිළිබඳව, ඊළඟට ගෘහ විද්‍යුත් පරිපථ පිළිබඳව තමයි ඔබත් එක්ක අපි මේ පාඩමේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔබ දන්න කාරණයක් තියෙනවා. මොකක්ද? ඔබ මේ ඉගෙන ගන්න විෂය කරුණු. ඔබට වාර පරීක්ෂණවලදී ඊළඟට ජාතික විභාගයකදී ඔබෙන් ප්‍රශ්න විදිහට අහනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නට ඔබ දැනගන්නට ඕනේ ප්‍රශ්නයක් ගොනු වෙන්නේ කොහොමද කියලා. ඉතින් දුවේ පුතේ මෙම විෂය කරුණු ජාතික අධ්‍යාපන ආයතනය මූලිකව සකස් කරලා තියෙනවා ඉගෙනුම් ඵල විදිහට. ඒ කියන්නේ ඔබ ඉගෙනගෙන තියෙන විෂය කරුණු මොනවද තහවුරු වෙලා තියෙන්නට ඕන පාඩමක් අවසන් වෙනකොට. දැන් මේ ඉගෙනුම් ඵල පිළිබඳව අපි චුට්ටක් බලමු. විද්‍යුත් වාරණයක උත්සර්ජනය වන ශක්තිය සහ ජවය පිළිබඳව ඔබට පැහැදිලි කරන්නට පුළුවන් වෙන්නට ඕන. ඊළඟට විද්‍යුත් ශක්තිය හා ජවය සම්බන්ධ ගැටලු විසඳන්නට ඔබට පුළුවන් වෙන්නට ඕන. ඔබ දැන් මේ පාඩම ඉගෙනගෙන පුතේ තියෙන්නේ. විවිධ විද්‍යුත් වාරණවල ක්ෂමතා ප්‍රමාණනය අනුව ශක්තිය පරිභෝජනය වන ප්‍රමාණය සංසන්දනය කරන්නට ඔබට පුළුවන් වෙන්නට ඕන. ඊළඟට කාර්යක්ෂම භාවිතයක් සඳහා විද්‍යුත් වාරණ සංසන්දනය කරන්නට ඔබට පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම විද්‍යුත් ශක්ති පරිභෝජනය කාර්යක්ෂම කරගන්න ක්‍රම ඔබට විස්තර කරන්නට පුළුවන් වෙන්නට ඕන. ඉතින් දුවේ පුතේ මෙන්න මේ කරුණු ඔබ තුල තහවුරු වෙලා තියෙනවද බලන්න තමයි වාර පරීක්ෂණයක හරි ජාතික විභාගයකදී හරි ඔබෙන් ප්‍රශ්න කරන්නේ. එතකොට ඔබ දන්නවා ඔබට ගොනු වෙන ප්‍රශ්න ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න, අනික තමයි රචනා මාදිලියේ ප්‍රශ්න. ඉතින් ඉන්දික සරුයි මායි අද දවසේ ඔබත් එක්ක බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහට ඔබට ලැබෙන බහුවර්ණ ප්‍රශ්නයක් ගොනු වෙන්නේ කොහොමද? ඒ බහුවර්ණ ප්‍රශ්නෙට ඔබ උත්තර ලියද්දී අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවද? රචනා මාදිලියේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියන කරුණු කාරණා පිළිබඳව දුවල පුතාලා එක්ක සාකච්ඡා කරන්න. ඉතින් අපි ඉස්සරළම පටන් ගනිමු බහුවර්ණ ප්‍රශ්න වලින්. ඉතින් දුවේ පුතේ එහෙමනම් මම ඉන්දික සර්ට ආරාධනා කරනවා බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරන එක ආරම්භ කරන්නට කියලා. ඔව්. ආදරණීය දරුවනේ ඉතින් පුතාලා දන්නවා බහුවර්ණ ප්‍රශ්න තමයි ඔබගේ ප්‍රශ්න පත්‍රයේ තීරණාත්මක ප්‍රශ්න වෙන්නේ නේද? ඉතින් බහුවර්ණ 40ක් සහිත ප්‍රශ්න පත්‍රයේ අපි බලමු එන්න පුළුවන් ආකාරයේ ප්‍රශ්න කිහිපයක්. මේ පාඩම හා සම්බන්ධ වුණු. මම මුලින්ම යන්න පළවෙනි බහුවර්ණ ප්‍රශ්නයට. දැන් ඔන්න දරුවොත් අපිත් එක්ක මම හිතනවා මේ වෙලාවේ ආලින්දේ වාඩි වෙලා පෑනක් පැන්සලක් පොතක් අරගෙන ඔන්න 10 වෙනි පාඩම පුනරීක්ෂණය කරන්න ලැහැත්ති වෙනවා. දැන් ඔන්න ඔබේ තිරයේ දිස් වෙනවා පළවෙනි ප්‍රශ්නේ. හොඳින් කියවන්න. විද්‍යුත් උපකරණයක් ඒකක කාලයකදී වැය කරන ශක්ති ප්‍රමාණය හඳුන්වන්නේ. දරුවනේ මෙය දැනුම හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මෙතනදී පුතාලගේ ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද පුතේ පිළිතුර වෙන්නේ? උගත් කරුණු පරීක්ෂා කරලා බලන්න. ඔබට පේනවා පිළිතුර විය යුත්තේ ක්ෂමතාවයි. එහෙමනම් නිවැරදි වර්ණය වෙන්නේ අංක 2. හොඳයි. අපි දෙවෙනි ප්‍රශ්නයට එහෙනම් යමු. දෙවෙනි ප්‍රශ්නය කියවන්න පුතේ.
රූපවාහිනියක ක්ෂමතාව වොට් 60ක් ලෙස සඳහන් කර තිබිනි. මෙම රූපවාහිනිය වෝල්ට් 240ක විදුලි සැපයීමකට සම්බන්ධ කර ඇති විට එතුලින් ගලා යන ධාරාව කොපමණද? ඔබ පෙර ප්‍රශ්නේදී නම් මේ ප්‍රශ්නය කියවලා අවසන් වෙලා පිළිතුර තීරණය කළා. හැබැයි පුතේ මේ ප්‍රශ්නේ එහෙම තීරණය කරන්නට බෑ. එහෙනම් අපි මොකද කරන්නට ඕනේ? මේ ප්‍රශ්නය තුල ගණනය කිරීමක් කරන්නට ඕනේ. එහෙමනම් අපි ඉක්මනින් ගණනය කිරීම කරමු. දැන් අපි ගණනය කරද්දී ඔබ දන්නවා මෙම ගැටලුව තුල තිබෙන දත්ත ටික හඳුනාගෙන අපි ලියමු. එහෙමනම් බලන්න තිරේ දිහා ක්ෂමතාව වොට් 60ක්. ඊළඟට විභවාන්තරය වෝල්ට් 240ක්. එතකොට අපිට හොයන්න තියෙන්නේ මේ තුලින් ගලා යන ධාරාව. එහෙමනම් දුවේ පුතේ අපි පාඩම සාකච්ඡා කරද්දී ඔබට මතකයි නේද? P, V සහ I කියන භෞතික රාශි තුන එකිනෙක සම්බන්ධ කළ ප්‍රකාශනය. P සමානයි VI. එහෙමනම් අපි මේ ප්‍රකාශනයට අගයන් ආදේශ කරලා බලමු. දැන් මේ වන විට දුවල පුතාලත් මේ තිරය දිහා බලාගෙන මෙම ගැටලුව විසඳනවා ඇති කියලා අපි හිතනවා. ඉතින් ක්ෂමතාව දීලා තියෙනවා වොට් 60ක්. විභවාන්තරය දීලා තියෙනවා වෝල්ට් 240ක්. එතකොට වොට් 60 සමාන වෙනවා වෝල්ට් 240 ගුණ කිරීම I. එහෙමනම් දුවේ පුතේ I උක්ත කරොත් අපිට ලැබෙන උත්තරයක් 60 බෙදීම 240යි ඇම්පියර්. මෙන්න මේ අගය 0.25යි ඇම්පියර් විදිහට අපිට ගණනය කරලා ගන්නට පුළුවන්. ඉතින් පුතේ මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නයකදී අපි පිළිතුර තීරණය කරන්නේ. දැන් අපි මේ ගණනයෙන් ලබාගත්තු උත්තරය ඔබට දීලා තියෙන ප්‍රශ්නයේ වර්ණ හතර තුර තියෙනවද කියලා බලන්න එක. දැන් බලන්න දුවේ පුතේ ඔබට දීලා තියෙන වර්ණ ඇතුලේ මේ පිළිතුර තියෙනවද කියලා. එහෙනම් පළමු වර්ණය අපි ගණනයෙන් කරලා ලැබුණ උත්තරය ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඔව්. අපි දැන් යම් පුතේ තුන්වන බහුවර්ණ ප්‍රශ්නයට. තිරේ බලන්න ඔබ ප්‍රශ්නේ තියෙනවා ගිල්ලුන් තාපකයක් වෝල්ට් 240ක විභවාන්තරයක් සහිත විදුලි සැපයීමකට සම්බන්ධ කළ විට ඇම්පියර් 5ක ධාරාවක් ගලා යනවා. පුතාලෙන් අහන්නේ මෙම ගිල්ලුම් තාපකයේ ක්ෂමතාව කොපමණද කියලා. ඉතින් නැවත ඔබට එන්නේ ගණනය කිරීමක් හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් ගැටලුව තුල තිබෙන දත්ත ටික අපි පෙළගස්සමු. ඔව් දරුවනි විභවාන්තරය වෝල්ට් 240යි ධාරාව ඇම්පියර් 5යි. ඔව් ඔබට හොයන්න තියෙන්නේ පුතේ ක්ෂමතාව P. අපි උගත් සම්බන්ධතා අනුව අපි බලමු මොකද්ද ගන්න ප්‍රකාශනය කියලා. ඔබට භාවිතා කරන්න වෙන්නේ P සමානයි VI ප්‍රකාශය. අදාළ තොරතුරු ආදේශ කරපු දුවේ පුතේ. P සමානයි V වෝල්ට් 240ක් වෙද්දී ඒ ගුණ කරන්න ඕනේ I ඇම්පියර් 5. දරුවනේ 240 ගුණ කිරීම 5 පුතාට ලැබෙනවා පිළිතුරක් වොට් 1200 ලෙස. දැන් අපි හොයලා බලමු අපේ වර්ණ හතරෙන් මේ පිළිතුර තියෙන්නේ කුමන වර්ණයේද කියලා. හොඳට බලන්න දුවේ පුතේ. අදාළ පිළිතුර විය යුත්තේ දෙවන වර්ණයයි. අංක 2යි පිළිතුර විය යුත්තේ. හොඳයි. එහෙමනම් අපි හතරවෙනි ප්‍රශ්නයට යමු. අපි හතරවෙනි ප්‍රශ්නය කියවමු දුවේ පුතේ. වොට් 750ක ක්ෂමතාවයකින් යුතු විදුලි ස්ත්‍රික්කයක් මගින් මිනිත්තු 2ක කාලයකදී ඇඳුමක් මදින ලද්දේ නම් වැය වූ විද්‍යුත් ශක්ති ප්‍රමාණය වන්නේ. එහෙමනම් අපිට මෙම ප්‍රශ්නයට පිළිතුර සොයන්නටත් ගැටලුව විසඳන්නට ඕනේ. එහෙමනම් අපි ඉක්මනින් මේ ගැටලුව තුල තියෙන දත්ත ටික එළියෙන් තියාගනිමු. ක්ෂමතාව වොට් 750. ඊළඟට කාලය මිනිත්තු 2ක් නේ පුතේ. එහෙමනම් අපි ගැටලුවක් විසඳනකොට සම්මත ඒකක වලට පරිවර්තනය කරගන්නට ඕනේ. එහෙනම් මිනිත්තු 2 ගුණ කරන්නට ඕනේ 60න්. එතකොට අපිට ලැබෙනවා තත්පර වලින් 2 වැඩි කිරීම 60. ඊළඟට අපි ගණනය කරන්නට අපෙන් අහන්නේ ගැටලුව තුල E විද්‍යුත්
ශක්ති ප්‍රමාණය. දැන් එහෙනම් දුවේ පුතේ මේ සඳහා යොදා ගන්නට ඕන ප්‍රකාශනය. බලන්න. P T සහ E සම්බන්ධ කරන ප්‍රකාශනය. මතකද දුවේ පුතේ? E සමානයි P T. එහෙනම් අපි අගයන් ආදේශ කරමු. P කියන්නේ වොට් 750ක්, T කියන්නේ තත්පර 2 ගුණ කිරීම 60ක්. එතකොට අපිට අවසන් පිළිතුර විදිහට ලැබෙනවා ජූල් 90000ක්. දැන් එහෙමනම් අපි මෙන්න මේ ජූල් 90000 ඔබට පිළිතුර ලෙස ලැබිලා තියෙනවද කියලා බලන්න. ඔබට දීලා තියෙන ප්‍රශ්නයේ වර්ණ 4 තුල. දැන් එහෙනම් බලමු කීවෙනි උත්තරේද? 4 වෙනි වර්ණය තමයි ඔබට 90000යි ජූල් කියන එක ලැබිලා තියෙන්නේ. දරුවනේ අපි යමු එනම් පස්වන බහුවර්ණ ප්‍රශ්නයට. විදුලිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා යොදාගත නොහැකි පියවර මින් කුමක්ද? දැන් දරුවන්ට පේනව නේද? ඔබේ ප්‍රශ්න පත්‍රය තුල විවිධ මාදලීය බහුවර්ණ ප්‍රශ්න එනවා. ඉතින් අපිත් උත්සාහ කරා මේ පාඩම තුලින් එවැනි බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් ඔබට හඳුන්වලා දෙන්න. දැන් මෙහි දරුවන්ට පේනව නේද නොහැකි කියන වචනය තදාකරුවෙන් පෙන්වලා ඒ යටින් ඉරකුත් ගහලා තියෙනවා. මොකද ඔබේ පිළිතුරට මේ වචනේ යම් බලපෑමක් තියෙනවා කියලා පුතාලා තේරුම් ගන්න ඕනේ. දැන් තව දෙයක් කරන්න ඕනේ පුතේ මෙහිදී. ඔබ අදාළ වර්ණ කියවන ගමන් ඔබට ඕන නම් මේ අංකේ ළඟින්ම දාන්න පුළුවන් පුතේ හරි වැරද්ද. එයත් පහසුවෙන් පිළිතුරකට යාමට ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් ඔන්න පටන් ගමු මගෙත් එක්ක අදාළ පිළිතුර තෝරන්න. එහෙනම් පුතේ විදුලිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා යොදාගත නොහැකි පියවරයි මම මේ තෝරන්න යන්නේ. බලන්නකෝ පළවෙනි වර්ණය. සීලින් පංකා වෙනුවට මේස පංකා භාවිතා කිරීම. මොකද පුතේ කියන්නේ? සීලින් පංකාවක ක්ෂමතාව මේස පංකාවක ක්ෂමතාවට වඩා වැඩි. දැන් දරුවනේ එබැවින් සීලින් පංකාවක් භාවිතා කරොත් වැඩි විද්‍යුත් ශක්තියක් පරිභෝජනය වෙනවා. ඒ වෙනුවට මේස පංකාවක් භාවිතා කිරීම කළ යුතු දෙයක් නේද දුවේ පුතේ? එහෙනම් අපි අංක 1 ළඟින් හරියක් අපි දාගමුනේ. අංක 2 බලන්න පුතේ. දෙවෙනි වර්ණය. සමාන ආලෝකයේ ලබා දෙන අඩු වොට් අගෙන් යුතු විදුලි පහන් තෝරා ගැනීම. විදුලි පහනක අරමුණ ආලෝකය ලබා දීම නම් සමාන ආලෝකයක් ලබා දෙන අඩු වොට් අගෙන් යුතු උදාහරණයක් LED වගේ විදුලි පහනක් භාවිතා කිරීම කළ යුතු දෙයක්. ඒ විදුලිය අරපිරිමැස්සෙන් භාවිතා කිරීමට කළ යුතු දෙයක්. මම නැවතත් හර ලකුණක් දාගත්තා අංක 2 ළඟ. දැන් පුතාලා එන්න තුන්වෙනි වර්ණයට. හොඳින් කියවන්න. වොට් අගේ වැඩි මිලෙන් අඩු පහන් මිලදී ගැනීම. මොකද කියන්නේ පුතේ? සූත්‍රිකා පහන් වගේ මිලෙන් අඩු පහන් විදුලි බිලට බලපෑමක් එල්ල කරනවා. මිල අඩු වුණත් වොට් අගේ වැඩි කියන්නේ පුතේ විදුලිය අපතේ යාම් වැඩි. එවැනි පහන් භාවිතා කිරීම නොකළ යුතු දෙයක්. ඔන්න මං එතනින් වැරද්දක් දාගත්තා. දැන් පිළිතුර හොයලා ඉවරයි පුතේ. ඒත් අපි හතරවෙනි වර්ණයත් බලමු. හතරවෙනි වර්ණය තාපයේ ලෙස ශක්තිය හානිය අඩු විදුලි පහන් තෝරා ගැනීම. ඔව්නේ පුතේ. තාපයේ ලෙස ශක්තිය හානි වෙනවා කියන්නේ විදුලිය නාස්ති වෙනවා. එහෙනම් එය අඩුවෙන් තියෙන විදුලි පහනක් තෝරා ගැනීමත් විදුලිය කාර්යක්ෂමව භාවිතා කිරීමට කළ යුතු දෙයක්. එහෙනම් එයත් නිවැරදි දරුවනේ. දැන් ඔන්න ඔබ තෝරලා ඉවරයි අදාළ පිළිතුර. පස්වෙනි ප්‍රශ්නේ නිවැරදි වර්ණය වන්නේ අංක 3. හරි. එහෙනම් දුවේ පුතේ අපි 6 වෙනි ප්‍රශ්නයට යමු. 6 වෙනි ප්‍රශ්نين කියන්නේ මොකක්ද? සමාන කාලයක් භාවිතා කිරීමේදී වැඩි විදුලි ප්‍රමාණයක් වැයවන විදුලි උපකරණය මින් කුමක්ද? දැන් ඔබට එක්වරම ඔළුවට ඒවි මේ උත්තර හතරේ තියෙන සූත්‍රිකා පහන. මොකද අපි ඉගෙනගෙන තියෙනවනේ සූත්‍රිකා පහන් වල වැඩියෙන් විදුලිය වැයෙනවා කියලා. හැබැයි පුතේ අපි හොඳින් කල්පනා කළොත් වැයවන විදුලි ප්‍රමාණය තීරණය වන්නේ උපකරණයේ ස්වභාවය මත නෙමෙයි. එහෙනම් ක්ෂමතාව මත. ක්ෂමතාව තමයි තත්පර එකකට වැයවන විදුලි ප්‍රමාණ තීරණය කරන්නේ. එහෙමනම් අපිට බලන්න පිළිතුරු හතරේ මේස පංකාවේ වොට් 40ක්, රූපවාහිනියේ වොට් 50ක්, සූත්‍රිකා පහනේ වොට් 40ක්, LED පහනේ වොට් 60ක්. එහෙමනම් අපිට තීරණය කරන්න පුළුවන් නේද දුවේ පුතේ උත්තරය?
උත්තරය තමයි 4 වෙනි වර්ණය වොට් හැටේ LED පහන. ඔව් දරුවනේ. අපි එහෙනම් යමු 7 වන බහුවර්ණ ප්‍රශ්නයට. හිමින් කියවන ප්‍රශ්නය ගෘහස්ත විදුලි සැපයීමක්. ඔබ දන්නවා පුතේ ගෘහස්ත සැපයීමක විභවාන්තරය වෝල්ට් 230යිනේ. ඒතර මේ ගැටලුවේ දීලා තියෙනවා එම විදුලි සැපයීමට වොට් 60 සහ වොට් 30 සූත්‍රිකා පහන් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ පහන් දෙක තුලින් ගලා යන විදුලි ධාරා පිළිබඳව සිසුන් තිදෙනෙක් ඉදිරිපත් කර අදහස් ප්‍රශ්නය තුල ABC ලෙස සඳහන් කරලා තියෙනවා. දැන් පුතාලා මේ ABC ප්‍රකාශන කියවන්න කලින් බලන්න ඕනේ දරුවනේ මේ ප්‍රශ්නේ මොකද්ද අහන්නේ කියලා. මේ ප්‍රශ්نين අහන්නේ ඒ ආයෙන් නිවර්දි වන්නේ කුමක්ද කියලා. දැන් අපි තෝරමු මේ ABC ප්‍රකාශ වලින් මොනවද නිවර්දි වෙන්නේ කියලා. අපි ගමු පුතේ ඒ ප්‍රකාශනය. පහන් දෙක තුලින් ගලා යන ධාරා සමානද? දැන් දරුවනේ අපිට එකපාරට මේ පිළිතුර ගන්න බෑ. ඔබ විභාග ශාලාව තුල දෙන කොලයක් භාවිතා කරලා පොඩි ගණනය කිරීමක් කරලා අදාළ පිළිතුරට යන්න ඕන. ඔන්න මම දැන් වැඩේ පටන් ගන්නවා. ක්ෂමතාව වොට් 60 පහන එක පැත්තකට ගත්තා පුතේ. ක්ෂමතාව වොට් 100 පහන අනිත් පැත්තට ගත්තා. දැන් අපි තොරතුරු සටහන් කරගෙන යමු. ඔන්න මුලින්ම පුතේ විභවාන්තරයේ වෝල්ට් 230යි. ක්ෂමතාව වොට් 60 පහන ගන්න. අපි ආදේශ කරනවා ඒ තුලින් ගලා යන ධාරාව පිළිබඳව අදහසක් ගන්න යන්නේ පුතේ. ඒතර වොට් 60 සමාන වෙනවා 230 ගුණ කිරීම i. ඒ වගේම අනිත් පැත්ත බලන්න පුතේ. ක්ෂමතාව වොට් 100 පහන ගන්න පුතේ. කලින් පරිදිම ආදේශ කරොත් වොට් 100 සමාන වෙනවා 230 ගුණ කිරීම i. දැන් මෙහිදී පුතේ ඊළඟ පියවරේ ධාරාව සොයන්නම අවශ්‍ය නැහැ. ඔබට මේ පියවරෙන් ධාරාව පිළිබඳව අදහසක් ගන්න පුළුවන් නේද පුතේ? පළවෙනි එකේ බලන්න i යුක්ත කරොත් වොට් 60 සූත්‍රිකා පහනේ i සමාන වෙනවා 60 බෙදීම 230. දෙවෙනි එකේ i සමාන වෙනවා 100 බෙදීම 230. ඒතර පුතාට තේරෙනව නේද? අඩු අගයක් වැඩි අගයකින් බෙදුවොත් එන අගය කුඩායි. ඒ වගේම වැඩි අගයක් වැඩි අගයකින් බෙදුවොත් එන අගය විශාල වෙනවා. එහෙනම් දුවේ පුතේ වොට් 60 සූත්‍රිකා පහන තුලින් ගලා යන ධාරාව අඩු බව ඔබට පේනවා. වොට් 100 සූත්‍රිකා පහන තුලින් ගලා යන ධාරාව වැඩි බව ඔබට පේනවා. දැන් අපි අදාළ පිළිතුරු හොයලා බලමු. ඒ ප්‍රකාශය කියන්නේ පහන් දෙක තුලින් ගලා යන ධාරා සමානද? නෑනේ දරුවනේ. අසමානයි. අපි හෙව්වා. ඔන්න වැරද්දක් දාගත්තා. දැන් B ප්‍රකාශනේ සලකන්න. වොට් 60 පහන තුලින් වැඩි ධාරාවක් ගලා යනවා. නෑනේ දරුවනේ. අපි හෙව්වනේ. ක්ෂමතාව අඩු විදුලි පහන තුලින් ගලාගෙන යන්නේ අඩු ධාරාව. එහෙනම් අපි යනවා C ප්‍රකාශනය. C ප්‍රකාශනයේ වොට් 100 පහන තුලින් වැඩි ධාරාවක් ගලාගෙන යනවා. ඒ නිවැරදි නේද? ඔව් දරුවනේ. එහෙමනම් නිවැරදි පිළිතුර වන්නේ C පමණක් නිවැරදි. අංක 3 තුන්වෙනි වර්ණයයි නිවැරදි වෙන්නේ. හොඳයි දුවේ පුතේ. අපි එහෙමනම් මීළඟට ගෘහ විද්‍යුත් පරිපථ සම්බන්ධව අපි ඉගෙනගත්තු කරුණු පදනම් කරගෙන බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි බලමු ගෘහ විද්‍යුත් පරිපථ පිළිබඳව අපි ඉගෙනගත්තු තොරතුරු වල මොනවද ඔබ ළඟ ස්ථාපිත වෙලා තියෙන්නට ඕනේ කරුණු කියලා. එහෙමනම් දැන් මේ තිරේ දිහා බලන්න. පළවෙනි එක ගෘහ විද්‍යුත් පරිපථයක උපාංග ඔබට නම් කරන්නට පුළුවන් වෙන්නට ඕන. පරිපථ සටහනක් භාවිතා කරලා ඒ උපාංග ගෘහ විද්‍යුත් පරිපථයට සම්බන්ධ වෙලා තියෙන විදිහ, ඒ වාගේ තියෙන ප්‍රයෝජන, අපි සාකච්ඡා කරපු ප්‍රයෝජන ඔබට පැහැදිලි කරන්නට දැන් පුළුවන් වෙන්නට ඕන. ඊළඟට ගෘහ විද්‍යුත් පරිපථ භාවිතා කරනකොට සැලකිලිමත් වෙන්න ඕන ආරක්ෂිත පූර්වෝපායන් පිළිබඳව ඔබට විස්තර කරන්නට පුළුවන් වෙන්නට ඕන. විද්‍යුත් ශක්තිය මැනීමට කිලෝවොට් පැය ඒකකය භාවිතා කරනවා කියන එක. ඒ භාවිතා කරන කිලෝවොට් පැය ඒකක භාවිතයෙන් ඔබට සරල ගණනය කිරීම කිහිපයකට මෙන්න මේ හැකියාවන් ඔබ ළඟ තිබෙනවද බලන්න තමයි දුවේ පුතේ අපි ඊළඟ ප්‍රශ්න ටික අහන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ඉන්දික සර් අපි පටන් ගනිමුකෝ එහෙනම්. ඔව්. දරුවනි අපි යමු 8 වෙනි බහුවර්ණ ප්‍රශ්නයට.
මම හිතනවා පුතාලට දැන් තිරේ දිස් වෙන අදාළ ප්‍රශ්නය. අවශ්‍ය විට ගෘහ විද්‍යුත් පරිපථයට විදුලි උපකරණයක් සම්බන්ධ කිරීමට යොදාගත හැකි එම පරිපථයේ ඇති උපාංගය කුමක්ද කියලා යහන්න. දැන් පොඩ්ඩක් බලන්න දුවේ පුතේ. අදාළ උපාංගය අපි තිරය තුල දිස් වෙනවා. ඔබ දන්න හුරු පුරුදු උපාංගය. ඉතින් මේ උපාංග හතරෙන් පිළිතුර ලෙස ගන්න පුළුවන් නේද දුවේ පුතේ? අංක 2 කෙවණිය තමයි පිළිතුර වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි 9 වෙනි ප්‍රශ්නෙට යමු. 9 වෙනි ප්‍රශ්නයෙන් කියන්නේ ශිෂ්‍යයෙකු මාසයකට කිහිපවරක් තම ගෘහ විද්‍යුත් පරිපථයේ එක් උපකරණයක් සක්‍රියව තිබේදයි පරීක්ෂා කරනු ලබයි. එම උපකරණය කුමක්ද කියන එක තමයි ඔබෙන් අහන්නේ. ඔබට මතකද දුවේ පුතේ මෙන්න මේ උපකරණය. මෙන්න මේ උපකරණයේ තිබෙනවා ඔබට මේ සටහනෙන් දැක්වෙන නිල් පාට බොත්තම. ඔබ කරුණු ඉගෙන ගන්නකොට මතකයි මෙන්න මේ බොත්තම ඔබපුවාම තමයි මේ ස්විචය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් දැන් අපි මේ උපකරණය මොකක්ද කියලා හඳුනා ගන්න අවසන්. ඒ මොකක්ද එහෙනම් මේ ශේෂධාරා පරිපථ බින්දිනය. එහෙමනම් අපිට දැන් තියෙන්නේ ශේෂධාරා පරිපථ බින්දිනය තිබෙන්නේ කීවෙනි වර්ණයේද කියලා හඳුනා ගන්න එක පමණයි. දරුවනේ අපි යමු නේද 10 වෙනි බහුවර්ණ ප්‍රශ්නෙට. පුතේ ශේෂධාරා පරිපථ බින්දිනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශන සලකන්න. ඔබට ඔන්න තිරේ දිස් වෙනවා ප්‍රකාශයේ A. ගෘහ විද්‍යුත් පරිපථයක ශේෂධාරා පරිපථ බින්දිනයේ ලීවරයේ පහළ වැටෙන විට නිවසේ විදුලිය සම්පූර්ණයෙන් විසන්ධි වේ. උගත් කරුණ මෙනෙහි කරන්න. මේ ප්‍රකාශය ගැන මොකද කියන්නේ? මෙය සත්‍යයි. මෙම ශේෂධාරා පරිපථ බින්දිනය ස්වයංක්‍රීය විසන්ධි වෙන නිසා නිවසේ විදුලිය සම්පූර්ණයෙන් විසන්ධි වෙනවා. ඒ ප්‍රකාශය සත්‍යයි. ඔන්න අපි හර ලකුණක් දාගත්තා. දැන් පුතාලා බලන්න B ප්‍රකාශය. විසන්ධි වූ පරිපථයේ යලි සංවෘත කිරීමට ශේෂධාරා පරිපථ බින්දිනයේ ලීවරය එසැනින් ඉහළ දැමිය යුතුය. ඔබට මතකයි නේද? අපි එසැනින් ඉහළ දැමීමක් නොකළ යම් ක්‍රමවේදයක් අනුවයි ඒ කළ යුත්තේ පුතේ. අපි පාඩම උගන්වද්දී දුවල පුතාලට මේ බව තහවුරු කරලා පෙන්වනවා. ඒස ඔබගේ අවබෝධයෙන් කියන්න පුළුවන් දුවේ පුතේ B ප්‍රකාශය අසත්‍යයි කිය. දැන් ඔබ තෝරාගත් පිළිතුර හොයලා බලන්න මේ වර්ණ තුන තියෙනවද කියලා. එහෙනම් දුවේ පුතේ පිළිතුර වෙන්න ඕනේ A ප්‍රකාශය සත්‍ය වන අතර B ප්‍රකාශය අසත්‍යයි. නිවැරදි පිළිතුර විය යුත්තේ අංක 3 නේද දුවේ පුතේ? ඔව් ගාමිණී සර්. හොඳයි. අපි එහෙනම් 11 වෙනි ප්‍රශ්නෙට යමු. 11 වෙනි ප්‍රශ්නයෙන් කියන්නේ ගෘහ විද්‍යුත් පරිපථයේ අලුත් ඇඩියාවකදී නිවසේ විදුලිය විසන්ධි කිරීමට භාවිතා කරන්නට ඕන උපාංගය මොකක්ද කියලා අහන්නේ. දැන් ඔබට මේ පිළිතුරු හතරක් දීලා තියෙනවා. පළවෙනි එක දීලා තියෙනවා අධිධාරා පරිපථ බින්දිනය. දෙවෙනි එකේ දීලා තියෙනවා වෙන්කරණය. තුන්වෙනි එකේ දීලා තියෙනවා ශේෂධාරා පරිපථ බින්දිනය. හතරවෙනි එකේ දීලා තියෙනවා සිඟිති පරිපථ බින්දිනය. දැන් බලන්න දුවේ පුතේ ප්‍රශ්නය හදලා තියෙන හැටි. මේ උපකරණ හතරම විදුලිය විසන්ධි කරන්නට භාවිතා වෙන උපකරණ. හැබැයි අපි ටිකක් කල්පනාවෙන් හිතුවොත් අපිට පේනවා ශේෂධාරා පරිපථ බින්දිනයයි සිඟිති පරිපථ බින්දිනයයි භාවිතා වෙන්නේ ස්වයංක්‍රීයව විදුලිය විසන්ධි කිරීමක් සඳහා. එහෙමනම් අපිට දැන් ඉතිරි උපකරණ දෙක පිළිබඳවයි හිතන්නට තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා අධිධාරා පරිපථ බින්දිනයෙන් පරිපථයක් විසන්ධි කිරීමේ අයිතිය තියෙන්නේ විදුලිය සපයන ආයතනයට. එහෙමනම් දුවේ පුතේ අපිට අවශ්‍ය අවස්ථාවකදී විදුලිය විසන්ධි කරගන්නට පුළුවන් වෙන්නේ කුමන උපකරණයක් මගින්ද? වෙන්කරණය මගින්. දරුවනේ අපි දැන් 12 වෙනි බහුවර්ණ ප්‍රශ්නයට යමු. පුතාලා හිමින් සීරේ කියවන බාන ඕන බහුවර්ණ ප්‍රශ්න අපි තිරේ දිස්වනවා ඔබට. ගෘහ විද්‍යුත් පරිපථයක සම්බන්ධ උපකරණ කිහිපයක් පහත දැක්වේ. ඒ මගින් දක්වලා තියෙනවා දුවේ පුතේ අධිධාරා පරිපථ බින්දිනය. අදාළ රූපය ඔබට දිස් වෙනවා. B මගින් දැක්වෙනවා විදුලි මීටරය. එහි රූපයකුත් ඔබට තිරේ මත දිස් වෙනවා. C මගින් දැක්වෙනවා ශේෂ ධාරා පරිපථ බින්දිනය. ඔන්න එහි රූපයකුත් ඔබ දකිනවා.
දැන් පුතාලෙන් අහන ප්‍රශ්නේ තමයි මෙම උපකරණ වලින් විදුලිය සපයන ආයතනයට උදාහරණයක් අපේ රටේ ගත්තොත් අපේ විදුලි බල මණ්ඩලයට අයත් උපකරණ වන්නේ මොනවද කියලා. දුවල පුතාලා දන්නවා නිවසේ පිටත බිත්තියේ සවි කරලා තියෙන උපකරණ දෙකක් තියෙනවා. මේ දෙක තමයි A මගින් දක්වන අධිධාරා පරිපථ බිඳිනයත් B මගින් දක්වන විදුලි මීටරය. ඉතින් දුවේ පුතේ C මගින් දක්වන ශේෂ ධාරා පරිපථ බිඳිනය ඔබේ නිවසේ අභ්‍යන්තර බිත්තියේ සවි කරලා තියෙන ඔබේ නිවසට ඔබට අයිති උපකරණයක්. එම නිසා මෙහි පිළිතුර විය යුත්තේ A සහ B පමණක් නිවැරදි. එහෙනම් පිළිතුර වෙන්නේ පුතේ අංක 1 පිළිතුර විය යුත්තේ. හොඳයි. අපි බලමු 13 වෙනි ප්‍රශ්නය. 13 වෙනි ප්‍රශ්නය අහන්නේ නිවසක පරිභෝජනය කරන ලබන විදුලි ප්‍රමාණය විදුලි මීටරයෙන් මනින් ලබන ඒකකය කුමක්ද කියලා. ඔබට වර්ණ හතරම දීලා තියෙන්නේ ඒකක හතරක්. අපි බලමු පළවෙනි වර්ණය. A. ඒ අක්ෂරයෙන් දක්වන්නේ මොනවද? ඇම්පියර්. එහෙනම් ඇම්පියර් යොදා ගනු ලබන්නේ දුවේ පුතේ ධාරාවක් මැනීම සඳහා. එහෙනම් අපිට ඒ වර්ණය ඉවත් කරන්න පුළුවන්. දෙවෙනි වර්ණය බලමු. දෙවෙනි වර්ණය W. W කියලා කියන්නේ වොට්. ඒ කියන්නේ ක්ෂමතාව මනින ඒකකය. එහෙමනම් අපි එයත් නිවැරදි පිළිතුර නොවන නිසා එයත් ඉවත් කරගන්න. ඊළඟට තුන්වෙනි වර්ණය තුල සඳහන් වෙන්නේ වොට් වල දහස් ගුණය මනින්නට යොදා ගන්න ඒකකය. ඒ කියන්නේ කිලෝ වොට්. එහෙමනම් දුවේ පුතේ තුන්වෙනි වර්ණයත් නිවැරදි නැහැ නේද? දැන් එහෙනම් අපිට ඉතිරි වෙලා තියෙනවන්න දුවේ පුතේ නිවැරදි වර්ණය. මොකක්ද? කිලෝවොට් පැය. එහෙමනම් විදුලි මීටරයෙන් මැනෙන්නේ කිලෝවොට් පැය වලින් තමයි. ගාමිණී සර් දැන් අපි ප්‍රශ්න 13ක් සාකච්ඡා කරා නේ. අපිට තව ප්‍රශ්න දෙකක් ඉතුරුලා තියෙනවා. ඔන්න සර් මම යනවා එහෙනම් 14 වෙනි ප්‍රශ්නෙට. දැන් දුවේ පුතේ සමහර ප්‍රශ්න ඔබගෙන් අහනවා මේ උපකරණවල රූප සටහන් පිළිබඳව ඔබ සමීප වෙන්න ඕනේ. දැන් දරුවන්ට පේනවා නේද? මේ 14 වෙනි ප්‍රශ්නේ අපි ඔබට දීලා තියෙනවා ABC ලෙස උපකරණ තුනක්. මේ පුතේ ගෘහස්ත විද්‍යුත් සැපයීමට සම්බන්ධ උපාංග තුන. පුතලෙන් අහන්නේ මේ ABC අනුපිළිවෙලින් නම් කරාම නිවැරදි වර්ණය වන්නේ කුමක්ද කියලා අහන්නේ. දැන් දරුවනේ A වලින් දැක්වෙන උපාංගය අපි හැමෝම දන්න උපාංගයක්. ඉතින් තාමත් පහසුවෙන් පුතාලට හොයන්න පුළුවන් A යනු තුන්කුරු පේනුව. එහෙනම් දුවල පුතලා හොඳට බලන්නකෝ වර්ණ හතර දිහා. තුන්කුරු පේනුවෙන් ආරම්භ වන පිළිතුරු දෙකක් තියෙනවා. එහෙනම් පිළිතුර විය යුත්තේ තුන්වන වර්ණය හෝ හතරවන වර්ණය. එහෙනම් පුතාලට 1 සහ 2 වර්ණ ඉවත් කරන්න පුළුවන්. දැන් අපි බලමු B ලෙස සඳහන් වෙන උපාංගය කුමක්ද කියලා. ඔව් පුතේ. අර පරීක්ෂණ බොත්තමක් සහිත උපාංගය වෙන්නේ ශේෂ ධාරා පරිපථ බිඳිනේ නේද? දැන් පිළිතුර අපි තහවුරු කරගෙන තියෙනවා. තුන්වන පිළිතුර නිවැරදි බව ඔබට පේනවා. කෙසේ හෝ C මගින් දක්වන උපකරණයත් අපි හොයලා බලමු. ඒතර ඔබේ පිළිතුර වඩාත් තහවුරු වෙනවා. අපිට වඩාත් ස්ථාවර වෙනවා. C මගින් දක්වන්නේ සිඟිති පරිපථ බිඳිනේ. එහෙනම් දරුවනේ 14 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වන්නේ අංක 3. ඉතින් මේ වගේ ප්‍රශ්න වල පුතාලා පිළිතුරු හොයද්දී පේනවා නේද? ඒ මොහොතේ ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලනවා නම් පුතේ අමාරු නැහැ. ඔබ ඊටා පහසු ක්‍රමවලින් දුවල පුතාලට පුළුවන් බහුවර්ණ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න. ගාමිණී සර් අපි සාකච්ඡා කරමු නේද? අවසන් බහුවර්ණ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු. එහෙමනම් අපි දැන් සූදානම් වෙන්නේ බහුවර්ණ ප්‍රශ්නවල අද ඔබත් සමග සාකච්ඡා කරන අවසන් ප්‍රශ්නය සාකච්ඡා කරන්න. එක්තරා නිවසක ක්ෂමතාව වොට් 11ක් වූ LED පහන් 10ක් දිනකට පැය 6 බැගින් දින 30ක් දල්වන ලදී. දැන් ඔබ ප්‍රශ්නය හොඳින් බලන්න. වැය වූ විදුලි ඒකක ගණන කොපමණද? එහෙමනම් දුවේ පුතේ මෙවැනි ප්‍රශ්නයකදී අපි ගණනය කිරීමට යන්නට ඕන නේද? හොඳයි. එහෙමනම් අපි ගණනය කිරීමට යමු. නැවත හොඳින් ප්‍රශ්නය බලන්න. එක්තරා නිවසක ක්ෂමතාව වොට් 11ක් වූ
විදුලි පහන් 10ක් දිනකට පැය 6 බැගින් දින 30ක් දැල් වෙනවා නම් අපි මේ ගැටලුව තුල තිබෙන දත්ත හඳුනා ගන්න. මොනවද? වොට් ගණන වොට් 11 පහන් 10ක්. එතකොට වොට් 110ක්. පැය ගණන පැය 6ක්. ඊළඟට අපි දන්නවා වැය වූ කිලෝවොට් පැය ගණන ගණනය කරන්න යොදා ගන්න ප්‍රකාශනය. උවරට පුතාලට මතක ඇති කොහොමද හොයන්නේ? වොට් ගණන 1000න් බෙදලා අපි පැය ගණනෙන් වැඩි කරන්නට ඕනේ. වැය වූ කිලෝවොට් පැය ගණන එහෙමනම් අපිට දැන් ගණනය වෙනවා. කොහොමද? 110 බෙදීම 1000 ගුණ කිරීම 6. ඒ අනුව අපිට දැන් මේ ගණනය කළ කොටසේ පිළිතුර විදිහට ලැබෙනවා දිනකට වැය වූ කිලෝවොට් පැය ගණන 0.66 කිලෝවොට් පැය කියලා. හැබැයි දුවේ පුතේ ප්‍රශ්නේ නැවත වරක් අපි හොඳින් බලන්න. ප්‍රශ්නේ අහලා තියෙන්නේ දිනකට වැය වූ කිලෝවොට් පැය ගණන නෙමෙයි දින 30ක මාසයකට වැය වූ කිලෝවොට් පැය ගණන. එහෙමනම් අපි තව පියවරක් මේ ගණනයට යන්නට අවශ්‍යයි. එහෙමනම් දිනකට වැය වූ කිලෝවොට් පැය ගණන කිලෝවොට් පැය 0.66ක් නම් දින 30කට වැය වූ කිලෝවොට් පැය ගණන මෙම අගය 30න් ගුණ කරපුවම අපිට පිළිතුර විදිහට ලැබෙනවා. එහෙමනම් දින 30කදී වැය වූ කිලෝවොට් පැය ගණන වෙන්නේ කිලෝවොට් පැය 19.8ක්. දැන් එහෙනම් දුවේ පුතේ බලන්න ඔබ මේ ගණනයෙන් ලබාගත්තු පිළිතුර ඔබට දීලා තියෙන වර්ණ හතරේ තියෙනවද කියලා? තියෙනව නේද? එහෙමනම් දෙවැනි වර්ණය තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඉතින් දයාවර දුවේ පුතේ බහුවර්ණ ප්‍රශ්න 15ක් ඔබත් එක්ක සාකච්ඡා කරා මේ පාඩමට අදාළව. ඉතින් ඔබ දන්නවා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස. එහි ඒ කොටසට පුතාලාට එන්නේ ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න. ඉතින් ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්නයක පුතාලා දන්නවනේ දීලා තියෙන ඉඩ ප්‍රමාණය තුල ඔබ සංවිධානය කරගත් පිළිතුරක් ඊටමත් කෙටි කාලයක ලියන්න ඕන. ඉතින් ගාමිනිස අපි දැන් බලමු මේ පාඩම හා සම්බන්ධ ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න නේ. ඔව්. අපි එහෙනම් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නට ගනිමු. හොඳයි. දැන් එහෙනම් තිරය දිහා අපි බලමු. තිරේ දිස් වෙනවා ගෘහ විද්‍යුත් පරිපථයක මූලික උපකරණ කිහිපයක් අනුපිළිවෙලින් පහත දැක්වේ. සේවා රැහැන ඊතලයක් දාලා තියෙනවා. කොටුවක් ඇතුලේ ඒ අකුර තියෙනවා. නැවත ඊතලයක් විදුලි මීටරය, නැවත ඊතලයක් වෙන්කරණය, නැවත ඊතලයක් B කියලා දාලා තියෙන කොටුවක්, නැවත ඊතලයක් සිගිති පරිපථ බිඳින. ඉතින් දුවේ පුතේ මෙන්න මේ කොටස තමයි මේ ප්‍රශ්නේ වැදගත්ම ටික. අපි මේකට කියනවා ප්‍රශ්නේ කඳ කියලා. එතකොට මෙන්න මේ කොටස මත තමයි රඳා පවතින්නේ ඊට පහලින් වූ ප්‍රශ්න සියල්ල. ඒ නිසා ඔබ ඊටා හොඳින් මේ කොටස කියවලා තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තාම තමයි ඔබට ලකුණු අතරට යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් බලමු පළවෙනි ප්‍රශ්නය. ඉහත ගැලීම් සටහනෙහි A සහ B අක්ෂර මගින් නිරූපණය වන උපකරණ නම් කරන්න. දැන් ඔබට පේනවා සේවා රැහැනෙන් පසුව තිබෙන උපකරණය තමයි ඒ අක්ෂරයෙන් දක්වලා තියෙන්නේ. විදුලි මීටරයට පෙර. මතක දුවේ පුතේ ඊට කලින් තිබ්බ උපකරණය මොකක්ද කියලා? අධිධාරා පරිපථ බිඳිනය තමයි සේවා රැහැනට පසුව විදුලි මීටරයට පෙර සඳහන් වෙන්නේ. ඊළඟට වෙන්කරණයට පසුව සිගිති පරිපථ බිඳිනයට පෙර සම්බන්ධ වෙන උපකරණය තමයි ශේෂධාරා පරිපථ බිඳිනය. හොඳයි. අපි ඊළඟට බලමු මේ ප්‍රශ්නේ දෙවෙනි අනු ප්‍රශ්නයේ විදිහට. දෙවෙනි අනු ප්‍රශ්නය ඔබෙන් අහනවා සටහනෙහි A සහ B අක්ෂර වලින් සජීවී රැහැන පමණක් සම්බන්ධ වන උපකරණය කුමක්ද කියලා. ඒතර දුවේ පුතේ ඔබට මතක ඇති අපි විවිධ උපකරණ පිළිබඳව සාකච්ඡා කළා. හැබැයි මෙම ප්‍රශ්නේදී අහලා තියෙන්නේ අපෙන් A සහ B අක්ෂර වලින් දැක්වෙන උපකරණ දෙක සම්බන්ධයෙන් පමණයි. ඔබට මතකද ගැලීම් සටහන? ඔබට ප්‍රශ්න පත්‍රයේ නම් නැවත වරක් ඉහළින් බලන්නට පුළුවන්. දැන් මම මේ කොටස ඔබට දිරේ දකින්නට අවස්ථාව සලස්සලා දීලා තියෙනවා. එහෙමනම් බලන්න A වලින්
කියන්නේ අපි කිව්වා අධිධාරා පරිපත මිදිනේ. B වලින් අපි කිව්වා ශේෂධාරා පරිපත මිදිනේ. එහෙනම් මේ උපකරණ දෙකෙන් සජීවී රැහැන සම්බන්ධ වෙන උපකරණයයි අපෙන් අහලා තියෙන්නේ. මොකක්ද පිළිතුර A. ඒ කියන්නේ අධිධාරා පරිපත බිඳිනේ තමයි සජීවී රැහැන පමණක් සම්බන්ධ වෙන උපකරණය වෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි තුන්වෙනි අණු කොටසට යමු. ගෘහස්ත විදුලි උපකරණයක් භාවිතයේදී විදුලි සැරවැදීමක් සිදු වුවහොත් ඉන් ආරක්ෂා වීමට ගෘහ විද්‍යුත් පරිපතයේ ඇති උපකරණය කුමක්ද? ඔබට මතක ඇති ගෘහ විද්‍යුත් පරිපතයක ආරක්ෂක පූර්වෝපායන් පිළිබඳව අපි සාකච්ඡා කළා. එතනදී විදුලි සැරවැදීමක් කියලා කියන්නේ උපකරණයක බාහිර ලෝහාවරණයක් සම්බන්ධ වෙලා හරි එහෙම නැත්නම් කිසියම් ආකාරයකින් සජීවී රැහැන සිරුරේ ස්පර්ශ වීමකින් හරි විදුලිය භූගත වුණොත් ස්වයංක්‍රීයව විසන්ධි වෙන උපකරණය මොකක්ද කියන එක. දැන් දුවේ පුතේ ඔබට මතකයි නේද උපකරණය? බලන්න උපකරණය මොකක්ද වෙන්නේ? ශේෂධාරා පරිපත බිඳිනේ. ඊළඟට ගෘහ විද්‍යුත් පරිපතේ වෝල්ට් 230ක විභව සැපවීමක් යටතේ වොට් 60ක සහ වොට් 100ක සූත්‍රිකා විදුලි පහන් දෙකක් දැල් වෙනවා කියලා සඳහන් වෙනවා. ඔබට මතක ඇති අපි මෙවැනිම ගැටලුවක් බහුවර්ණ ප්‍රශ්නවලදී සාකච්ඡා කළා. ඉතින් ඔබෙන් අහනවා වඩා වැඩි ආලෝකයකින් දැල් වෙන්නේ කුමන විදුලි පහනද? ඉතින් දුවේ පුතේ ඔබට මතක ඇති ක්ෂමතාව වැඩි වෙන්නේ එහෙම නැත්නම් වැඩි ධාරාවක් ගලාගෙන යන්නේ වැඩි ආලෝකයකින් දැල් වෙන විදුලි පහන තුල. එහෙමනම් මොකක්ද දුවේ පුතේ පිළිතුර? වොට් 100. එහෙනම් වොට් 100 විදුලි පහන තමයි වැඩි ආලෝකයකින් දැල් වෙන්නේ. ඒ වගේම B කොටසෙන් අහන්නේ මොකද්ද? සූත්‍රිකාවේ ප්‍රතිරෝධය වැඩි කුමන විදුලි පහනද? ඔබ ඉගෙනගෙන තියෙනවා 10 ශ්‍රේණියේ ඉඳලම. මොකක්ද? ප්‍රතිරෝධය වැඩි කියන්නේ එතුලින් ගලා යන ධාරාව අඩුයි කියන එක. එහෙමනම් අපිට පුළුවන් නේද දුවේ පුතේ දැන් පිළිතුර තීරණය කරන්න. මොකක්ද පිළිතුර වෙන්නේ? පිළිතුර වොට් 60 විදුලි පහන තමයි අපිට පිළිතුර විදිහට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. හොඳයි. අපි ඊළඟ පියවරට යමු. වොට් 60ක වෝල්ට් 230ක විභවයක් යටතේ සූත්‍රිකා විදුලි පහනක් සහ ඒ විදිහටම ඒ කියන්නේ වොට් 60යි වෝල්ට් 230ක විදුලි සැපයීමක් යටතේ LED විදුලි පහනක් සමාන කාලයක් දැල් වෙනවා. එහිදී වැය වූ විදුලි ප්‍රමාණ එකිනෙකට සමානද අසමානද කියලා තමයි ඔබෙන් අහන්නේ. දැන් දුවේ පුතේ මතකද වැයවන විදුලි ප්‍රමාණය තීරණය කරන්නේ ක්ෂමතාව මගින්. අපි මේ වෙන විට තීරණය කරලා තියෙනවා උපකරණයේ ස්වභාවය මත නෙමෙයි තීරණය වෙන්නේ ක්ෂමතා අගය. එහෙම නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් වොට් අගය මත. එහෙමනම් මේ පහන් දෙකේම වොට් අගයන් සමානයි. එහෙමනම් පිළිතුර වෙන්නේ වැයවන විදුලි ප්‍රමාණ සමානයි කියන එක. ඊළඟට සේවා රැහැන තුල අඩංගු වන විදුලි රැහැන් වර්ග දෙක කුමක්ද? ඔබට දුන්න ගැලීම් සටහනේ ආරම්භයේම තිබුණේ සේවා රැහැන්. ඔබට අපි පාඩම සාකච්ඡා කරන වෙලාවේ මේ සේවා රැහැනක් ගෙනල්ලා පෙන්නවා මේ තුල තිබෙන රැහැන් වර්ග දෙක මොනවද කියලා. මොනවද රැහැන් වර්ග දෙක වෙන්නේ? සජීවී රැහැනයි උදාසීන රැහැනයි. ඉතින් දුවේ පුතේ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක අවසන් කොටසට යනකොට ඔබ පිළිබඳව ඔබ දන්න විද්‍යාත්මක පදනම පිළිබඳව නිවසේ එදිනෙදා භාවිත පිළිබඳවත් ප්‍රශ්න කීපයක් අහනවා. අපි එහෙනම් එවැනි අනු ප්‍රශ්න කීපයක් දැන් සාකච්ඡා කරලා බලමු. පළවෙනි එක සූත්‍රිකා පහන් භාවිතය මගින් විදුලිය අපතේ යයි. සූත්‍රිකා විදුලි පහන් භාවිතය මගින් විදුලිය අපතේ යනවා කියලා කියන්නේ ඔබ දන්නවා විදුලි පහනකින් බලාපොරොත්තු වෙන්නේ ආලෝක ශක්තිය. නමුත් සූත්‍රිකා පහනකින් 90ක් 95ක් පමණ තාපය ලෙස අපතේ යන්නේ. එහෙමනම් ඒ ශක්තිය අපි ප්‍රයෝජනයට ගන්නෙ නැති නිසා සූත්‍රිකා පහනකින් විදුලිය අපතේ යනවා කියලා අපිට කියන්නට පුළුවන්. බලමු අපි B කොටස. LED විදුලි පහනක් භාවිතයෙන් විදුලිය පිරිමසා ගන්නට පුළුවන්.
ඔබ දන්නවා සමානාලෝක ප්‍රමාණයක් ලබා ගන්නට අඩු වොට්ටගයකින් යුතු LED පහනක් භාවිතා කරන්නට පුළුවන්. එහෙමනම් වොට් ගණන අඩු වෙන විට වැය වෙන්නේ අඩු විදුලි ප්‍රමාණයක් කියලා ඔබ මේ වෙන විට ඉගෙනගෙන තියෙනව නේද දුවේ පුතේ? අපි යන් ව්‍යුහගත රචනා ප්‍රශ්නේ අවසන් අනු කොටසට. CFL විදුලි පහන් භාවිතය පරිසර ගැටලු ඇතිවීමට හේතු වේ. එහෙමනම් ඔබ දන්නවා CFL විදුලි පහනක් ඇතුළත රසදිය වාෂ්ප අඩංගු වෙනවා. රසදිය කියන්නේ අහිතකර බැරලෝහයක්. එතකොට විදුලි පහන භාවිතා කරලා දැවී ගියාට පස්සේ නිසි පරිදි මේක බැහැර නොකළොත්, ඒ කියන්නේ ආරක්ෂිත ලෙස බැහැර නොකරොත්, පරිසරයට ඉවත් කළහොත් මේ විදුලි පහන බිඳිලා ඒ ඇතුලේ තියෙන රසදිය පරිසරයට එකතු වෙනවා. එහෙම එකතු වුණොත් දුවේ පුතේ ඒ රසදිය විවිධ ක්‍රම ඔස්සේ අපේ ශරීරගත වෙලා අපිට විවිධ ආකාරයේ හානි සිද්ධ වෙන්නට පුළුවන්. එහෙමනම් ඉන්දික සර් අපි මෙම සාකච්ඡාවේදී රචනා මාදිලියේ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරමු. ඔව් ගාමිණී සර්, මම හිතන්නේ දූල පුතාලා දැන් ඔන්න බහුවර්ණ ප්‍රශ්න 15ක් සාකච්ඡා කරලා, ව්‍යුහගත මාදිලියේ එක ප්‍රශ්නයක් සාකච්ඡා කරලා, දැන් මගෙත් එක්ක සූදානම් වෙනවා රචනා මාදිලියේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ඉතින් දූල පුතාලා දන්නවා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 2 B කොටස. රචනා ප්‍රශ්න 5න් එකක් එනවා භෞතික විද්‍යා ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රශ්නය මම තෝරගන්නවා අද දරුවොත් එක්ක සාකච්ඡා කරන්න මේ පාඩම හා සම්බන්ධව. දැන් දූල පුතාලට තිරේ දිස්සනවා මේ වෙනකොට 2016 වර්ෂයේ අධ්‍යයන පොත් සාහිත්‍යක පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට එහි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තිබුණු 7 වෙනි ප්‍රශ්න. දුවේපති මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් මෙය තුල පාඩම් 3ක් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ඔබ ගත් 9 වන තාපය පාඩම, 9 වන පාඩම. ඒ වගේම අප දෙදෙනා සාකච්ඡා කළ 10 වන පාඩම නැත්නම් විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය පාඩම. ඒ වගේම දුවල පුතාලාට තියෙනවා 3 වෙනි වාරයේ 13 වෙනි පාඩම. විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. මෙන්න මේ පාඩම් 3ම සංකලනය වුණු ප්‍රශ්නයක් තමයි මම දැන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ ප්‍රශ්නය. තිරේ දරුවන්ට දිස් වෙනවා ප්‍රශ්නය. මගෙත් එක්කම කරන්න පටන් ගමු. දැන් ප්‍රශ්නේ හොඳින් කියවන්න දුවේ පුතේ. එක්තරා ජල විදුලි බලාගාරයකට අදාළව පහත දී ඇති රූපය සලකන්න. රූපේ දැක්වෙන පරිදි ජලාශයේ එක් ස්ථානයක සිට උමගක් හරහා එයට පහතින් නැති ස්ථානයක පිහිටි විදුලි බලාගාරය වෙත ජලය ගෙනෙනු ලැබේ. එම ජලයෙන් ටර්බයිනයක් කරකැවීමක් ලක් කර විදුලි බලය උත්පාදනය කෙරේ. මේ තියෙන දුවේ පුතේ ජල විදුලි බලය උත්පාදනයට අදාළ වෙන සටහනක් තමයි දීලා තියෙන්නේ. දැන් දුවල පුතාලා බලන්න හිමිසීරියේ මේන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔබගෙන් අහනවා පළවෙනි කොටස ලෙස ඉහත තොරතුරු අනුව ජල විදුලි බලය උත්පාදනය කිරීමේදී සිදුවන ශක්ති පරිණාමණය. එහෙම නැත්නම් ශක්ති පරිවර්තනය ලියා දක්වන්න කියලා. ඉතින් ඔබ දන්නවා දරුවනේ ගංගාවක් වේලක් මගින් හරස් කළා සාධන ලද ජලාශයක ගබඩා වෙලා තියෙනවා කුමන ශක්තියද? ඔව්. එහි ජලයේ විභව ශක්තිය තියෙනවා. දැන් දුවේ පුතේ ඔන්න මේ ජලය උමගක් දිගේ පහලින් තියෙන විදුලි බලාගාරය දක්වා ගලාගෙන එනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? මෙම ශක්තියපත් වෙන්න ඕන නේද? ජලයේ චාලක ශක්තිය බවට. දැන් විදුලි බලාගාරය ළඟ ටර්බයිනයක්. මේ ටර්බයිනේ මේ ජලය වැදිලා ටර්බයිනේ කැරක වෙනවා. එහෙනම් මීළඟ ශක්ති පරිවර්තනය වෙන්න ඕනේ ටර්බයිනේ චාලක ශක්තිය බවට පත් වෙන්න ඕනේ. අවසානයේ දුවේ පුතේ ටර්බයිනය සම්බන්ධලා තියෙනවා ජෙනරේටරයකට. එහෙම නැත්නම් විද්‍යුත් ජනකයට. අවසානයේ විද්‍යුත් ජනකයේ මගින් ඔන්න විද්‍යුත් ශක්තිය නිපදවනවා. මේ දරුවන්ට පෙන්වන්නේ අදාළ පිළිතුරට ශක්ති පරිණාමණය වන ආකාරය. දැන් දුවේ පුතේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට අපි යනවා. හොඳින් කියවන ප්‍රශ්නේ. විදුලි බලාගාරයේ නිපදවන ප්‍රත්‍යාවර්තක විදුලිය සම්ප්‍රේෂණය කර
නිවෙස් වෙත ලබා දෙන ආකාරය පහත සටහනේ දැක්වේ. දැන් ඔබ සර්වමයි සාකච්ඡා කර පාඩමේ උගත් කරුණු සිහියට ගන්න. ඒ කරුණු භාවිතා කරලා මෙහි පිළිතුරු හොයන්න උත්සාහ කරන්න. දැන් දියදි සටහන හොඳින් බලලා පුතාලා එන්න මේ ප්‍රශ්නේ ඒ කොටසට. ඒ කොටසෙන් දරුවන්ගෙන් අහනවා P ලෙස දක්වා ඇති පරිණාමක වර්ගය කුමක්ද කියලා. ඒ වගේම ප්‍රශ්නේ දීලා තියෙනවා නේද දුවේ පුතේ හොඳට බලන්න. PQR පරිණාමක කියලා දීලා තියෙනවා. දැන් දරුවෝ දන්නා පරිණාමක ආකාර දෙකක් තියෙනවානේ. අධිකර පරිණාමක සහ අවකර පරිණාමක. දැන් පුතාලා තෝරන්න ඕනේ P මගින් දක්වන්නේ කුමන පරිණාමකයේද කියලා. දැන් පුතාලා හොඳට බලන්න මේ P තියෙන තැන අදාළ විභව අන්තරයන්ගේ අගයන් දාලා තියෙනවා. මෙන්න මේ කොටස තුල. කිලෝවෝල්ට් 12.5ක් දුන්නාම එය කිලෝවෝල්ට් 220ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ විභව අන්තරේ වැඩිවීමක් වෙලා තියෙනවා. එහෙනම් දරුවනේ අපි P ලෙස භාවිතා කරන්නේ අධිකර පරිණාමක නේද? එහෙනම් මේ වගේ ප්‍රශ්නයකට පුතේ පිළිතුරු හොයන්න දීලා තියෙන රූප සටහනම් භාවිතා කරලා ඔබට අදාළ පිළිතුර කළා ළඟා වෙන්න පුළුවන්. ඉතින් දරුවනේ අපි ප්‍රශ්නේ B කොටස පොඩ්ඩක් කියවලා බලන්න පුතේ. ඇත්තටම මේ කොටස පුතාලාට තාම කරන්න බෑ. මම ඔබට කියවනේ මේ ප්‍රශ්නය පාඩම් කිහිපයක සංකලනයක් කියලා කිව්වනේ. මේ කොටස දුවේ පුතේ ඔබගේ තුන්වෙනි වාරයට නියමිත 13 වෙනි පාඩම හා සම්බන්ධ නිසා මම ඔන්න යනවා ප්‍රශ්නේ ඊළඟ කොටසට. දැන් දරුවනේ ප්‍රධාන ප්‍රශ්නේ B කොටසට අපි ඇවිල්ලා තියෙනවා. දුවලා පුතලා හිතන්න ඕනේ දැන් A කොටස සාකච්ඡා කරා මේ B කොටස කියලා කියන්නේ A කොටසත් එක්ක සම්බන්ධයක් නැති වෙනින්ම කොටසක්. දැන් අපි හැමින් ප්‍රශ්නේ කියවලා බලමු. වෝල්ට් 230ක වෝල්ටීයතාවය භාවිතා කර ජලය රත් කිරීම සඳහා නිවසක භාවිතා කළ x සහ y සමාන සැකසුම් දෙකක් පහත දැක්වෙනවා. මෙහි y ගිල්ලුම් තාපකයේ වඩාත් ගැඹුරට ගිල්වලා තියෙනවා. මේ පුතේ ඔබේ නිවසේ ගිල්ලුම් තාපකයක් භාවිතා කළ ජලය උණු කරන අවස්ථාවක් සිහිර නගන්න. ප්‍රශ්නේ පළවෙනි කොටසත් හිමින් සිවුරේ කියවන්න බලන්න. ගිල්ලුම් තාපක විදුලි සැපයීමට සම්බන්ධ කළ විට අවශ්‍ය උෂ්ණත්වයකට ජලය රත් වීමට වඩාත් කෙටි කාලයක් ගන්නේ කුමන සැකැස්මද කියලා අහන්න. ඉතින් දුවලා පුතාලගේ ප්‍රායෝගික ජීවිතේ මේ උපකරණේ භාවිතා කරන අවස්ථාව ගැන හිතුවා. මෙහි x සහ y අදාළ අවස්ථා දෙකෙන් ඔබට පිළිතුර පහසුවෙන්ම තෝරගන්න පුළුවන්. මොකද්ද පුතේ? පිළිතුර වෙන්න ඕනේ y අවස්ථාව. ඉතින් ඔබට පේනව නේද? සමහර විද්‍යා ප්‍රශ්න වලට ප්‍රායෝගික ජීවිතේ අපි ගන්න අත්දැකීම් හරි වටිනා පුතේ ඒව යොදා ගන්න පුළුවන් මේ ප්‍රශ්න වල උත්තර හොයන්න. මේ එවැනි අවස්ථාව. අපි යමු නේද එනම් පුතේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට. ප්‍රශ්නේ හිමින් සිවුරේ කියවන්න. ඔව් දුවේ පුතේ. ප්‍රශ්නේ දෙවෙනි කොටසේ දීලා තියෙනවා. මෙහිදී එක් භාජනයක් තුල ඇති ජලය අනෙක් භාජනය තුල ඇති ජලයට වඩා ඉක්මනින් රත් වීමට. ඔන්න දුවල පුතාලෙන් අහනවා හේතුව කුමක්ද කියලා. හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න කියලායි ඔබට කියන්නේ පුතේ. දැන් ඔබ දන්නවා පුතේ ජලය ද්‍රවයක්. ද්‍රවයක් තුලින් තාපය සංක්‍රාමණය සිදුවන්නේ සංවහනය මගින්. සංවහනයද ඔබ දන්නවා නේද දුවේ පුතේ? රත් වුණු අංශු ඉහළට යාමත් සිසිල් වූ අංශු පහළට යෑමත් මගින් සංවහන ධාරා ඇති වෙනවා. ඉතින් මෙහි පිළිතුර අපි අධ්‍යයනය කරමු. y බඳුන තුල ජලය රත් වෙලා පහළ සිට ඉහළට සංවහන ධාරා ඇතිවීමක් සිද්ධ වෙනවා. නමුත් දුවේ පුතේ ඔබට පේනවා නේද x බඳුනේහි ගිල්ලුම් තාපකයේ ඉහළ ජල පෘෂ්ඨයේ ආශ්‍රිතව තියෙන නිසා එහි සංවහන ධාරා ඉහළ සිට පහළට ඇතිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම දුවේ පුතේ x බඳුනේහි ගිල්ලුම් තාපකය ඉහළින් පිහිටන නිසා එහි යම් ප්‍රමාණයක් බාහිර වායු ගෝලයට විවෘතයි y වලට වඩා. එබැවින් ඔබ හොඳින් බලන්න පුතේ x වල සිදුවන තාප හානියත් y වල සිදුවන තාප හානියට වඩා වැඩි. මෙන්න මේ කරුණු හොයලා බලද්දී දරුවන්ට තේරෙනවා නේද? y බඳුන තුල වැඩි තාපයක් ලැබෙන නිසා වඩා ඉක්මනින් රත් වෙන්නේ y බඳුන. දැන් පුතේ අපි යනවා ප්‍රශ්නේ තුන්වෙනි කොටස. හිමින් කියවන්නේ ප්‍රශ්නේ තුන්වෙනි කොටස දුවේ පුතේ. වඩා ඉක්මන් කාලයකදී ජලය රත්වන සැකැස්මෙහි ඇති
වාජනයට සෙල්සියස් අංශක 27 පවතින ජලය කිලෝග්‍රෑම් 1.5ක් පුරවා ගිල්ලුම් තාපකයේ විදුලි සැපයීමකට සම්බන්ධ කරනු ලැබේ. දැන් පුතාලෙන් අහනවා ඒ කොටසේ මෙහෙම ප්‍රශ්නයක්. එම ජලය සෙල්සියස් අංශක 97 දක්වා රත් කරන ලද නම් ජලය මගින් අවශෝෂණය කරගත් තාප ප්‍රමාණය සොයන්න කියලා. ඔබට දත්තයක් ලෙස දීලා තියෙනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200 ලෙස. දැන් අපි අදාළ දත්ත පෙළගස්ස ගමු. ජලයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1.5යි දුවේ පුතේ. විශිෂ්ට තාපධාරිතාවය සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. උෂ්ණත්ව වෙනස අවසන් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 97න් ආරම්භක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 27ක් අඩු කරොත් දරුවන් ලැබෙන සෙල්සියස් අංශක 70ක්. ඔබට හොයන්න තියෙන Q තාප ප්‍රමාණය. අපි අදාළ සම්බන්ධතාවය භාවිතා කරමු. Q සමානයි mc θ. තොරතුරු ආදේශ කරමු. Q සමානයි ස්කන්ධය කිලෝග්‍රෑම් 1.5 ගුණ වෙනවා. විශිෂ්ට තාපධාරිතාවය 4200න් ඒ වගේම එය ගුණ වෙනවා උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 70. දරුවන් ලැබෙනවා පිළිතුරක් අවශෝෂණය කළ තාපය ජූල් 441000යි. ඉතින් මේ රචනා ප්‍රශ්නේනේ දුවේ පුතේ වඩාත්ම නිවැරදි ලෙස මේ ප්‍රකාශ කරන්න පුළුවන් කිලෝ ජූල් 441ක් ලෙස. දැන් පුතේ අපි යනවා ප්‍රශ්නේ B කොටසට. දැන් දුවේ පුතේ ඔන්න බලන්නකො. අපි උගත් තාපයේ පාඩම දැන් අපේ 10 වෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා. ප්‍රශ්නේ හිමින් කියවන්න. ගිල්ලුම් තාපකයේ ක්ෂමතාවය කිලෝවොට් 1යි. ඉහත සඳහන් සෙල්සියස් අංශක 97 උෂ්ණත්වය දක්වා ජලය රත් වීමට ගත කළ කාලය මිනිත්තු 8යි. එම කාලය තුල ගිල්ලුම් තාපකය මගින් වැය කළ විද්‍යුත් ශක්තිය හොයන්නයි තියෙන්නේ. සුපුරුදු පරිදි දත්ත ටික පෙළගස්සමු. ක්ෂමතාවය කිලෝවොට් 1යි වොට් 1000යි. පුතේ කාලය මිනිත්තු 8යි. මේ තප්පර කරන්න 60න් ගුණ කරොත් 8 ගුණ කිරීම 60යි තප්පර. ඉතින් දුවේ පුතේ ඔබට හොයන්න ඕනේ විද්‍යුත් ශක්තිය E. අපි භාවිතා කරනවා E සමානයි PT සම්බන්ධතාවය. ආදේශ කරමු. E සමානයි P වොට් 1000යි. කාලය 8 ගුණ කිරීම 60යි තප්පර. දැන් දුවල පුතාට ලැබෙනවා පිළිතුරක්. මම හිතනවා ඔබ මේ පිළිතුර ලබාගෙන ඇති කියලා පුතේ. 480000යි ජූල් අදාළ විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඉතින් මෙයත් දුවල පුතාට පුළුවන් වඩා නිවැරදි ලෙස කිලෝ ජූල් 480ක් ලෙස දක්වන්න. දැන් දුවේ පුතේ අපි යමු නේද ප්‍රශ්නේ ඊළඟ කොටස. C කොටසට එන්න දුවේ පුතේ. එම නිවසේ දිනකට 4 වතාවක් ඉහත ආකාරයට ජලය රත් කරනු ලැබේ. පුතාලට කියනවා එම නිවසයන් දින 30ක මාසයක් තුල ජලය රත් කිරීම සඳහා වැය කරන විදුලි ඒකක ප්‍රමාණය. නැත්තම් දුවේ පුතේ කිලෝවොට් පැය ගණන හොයන්න කියලායි කියන්නේ. දැන් මං හිතනවා ඔබත් මගෙත් එක්ක දැන් ගාන හදනවා ඇතිනේ. ඔන්න පටන් ගමු වැඩි පුතේ. දත්ත සටහන් කරගන්න. වොට් ගණන කිලෝවොට් 1යි නැත්තම් පුතේ වොට් 1000යි. පැය ගණන. දැන් ඔබ දන්නවනේ පුතේ මේ ගිල්ලුම් තාපකය එක අවස්ථාවක මිනිත්තු 8යි. දිනකට 4 වතාවක් භාවිතා කරනවා. ඒ කියන්නේ 8 ගුණ කිරීම 4 කියන්නේ එක දිනකට වැය වෙන මිනිත්තු ගණන. ඇයි මම මේක මේ 30න් ගුණ කරලා තියෙන්නේ පුතේ? මාසයක්නේ. එහෙනම් මේ මගින් දැක්වෙන්නේ මාසයක් තුල ගිල්ලුම් තාපකය භාවිතා කළ මිනිත්තු ගණන. නමුත් දරුවනි මෙය අපිට දැන් පැය කරන්න ඕන. ඔන්න මම දැන් 60න් බෙදුවා. පුතාලට එනවා පිළිතුරක් පැය 16ක් ලෙස. දැන් විදුලි එකක් ගන්න හොයන්න. කිලෝවොට් පැය ගන්න හොයන්න. අපි සම්බන්ධතාවය භාවිතා කරමු. විදුලි එකක් ගන්න සමාන වෙනවා දුවේ පුතේ වොට් ගණන 1000න් බෙදලා පැය ගණනෙන් ගුණ කරනවා. අදාළ තොරතුරු ආදේශ කරමු. වොට් ගණන 1000යි බෙදීම 1000 ගුණ කරනවා 16න් ඔන්න දරුවන්ට ලැබෙනවා පිළිතුර ලෙස කිලෝ වොට් පැය 16ක්. නැත්තම් විදුලි ඒකක ගණන 16ක් ලෙස ඔබට ලැබුණා. එහෙනම් දයාබර දුවේ පුතේ අප 11 ශ්‍රේණිය දෙවෙනි වාරයේ 10 වන පාඩම ඔබත් එක්ක ගාමිණී සර්වරි මම දෙන්න සාකච්ඡා කරලා හෝරාවකට ආසන්න කාලයක්
දුවල පුතාලත් එක්ක අපි දැන් පුනරීක්ෂණයකුත් කරා. ඉතින් මම හිතනවා මේ පාඩම හොඳින් ආවරණය වුණයි කියලා. එහෙනම් දයාබර දුවේ පුතේ. නැවතත් තුන්වන වාරේ මෙවැනිම පාඩමක් සමග හමු වන තුරු ඔබගේ ආලින්දෙන් නික්ම යන්නයි අපි මේ සූදානම් වන්නේ. එහෙනම් ගාමිණී සර් අපි දරුවන්ට ආයුබෝවන් කියලා නික්ම යමු නේද? ඔව්. එහෙනම් දුවේ පුතේ ඔබට ආයුබෝවන්.